අයිබෝවන් යහපත් දවසක් වේවා ඔබ සැමට. ඔබ මම අපි හැමෝම ජීවත් වෙන සමාජය තුළ අපි හැමෝටම තනි තනියම වගකීම් තියෙනවා. යහපත් මිනිසුන් විදියට ඔබ සමාජය තුළ ජීවත් වෙනකොට ඔබේ පවුල යහපත් වෙනවා. ඒ යහපත් පවුල හරහා සමාජය යහපත් වෙනවා. මේ සමාජය හරහා අපිට ඊටාම සුන්දර ආදරණීය රටක් හිමි වෙනවා. මේ රට තුලින් ලෝකය සුන්දර වෙනවා. ඉතින් ඔබට මට අපි හැමෝටම තනිව වගකීම් මතක් කරගන්න සහ ඒ වගකීම් ඉටු කරන්නට හොඳම කාලයයි මේ. අද දවසේදීත් ඔබේ ජීවිතය යහපත් කරන්න, රටේ අනාගතය යහපත් කරන්න බ්‍රහස්පතින්දා නුගසෙවණේදී අපි සූදානම්ින් ඉන්නවා. එකතු වෙන්න මේ හෝරා 3 පුරාවටම අපි සූදානම් ඔබේ ජීවිතේ තවත් යහපත් කරන්න අද කාලය පිළිබඳව ඔබට නිවැරදි දැනුම ලබා දෙමින්. සඳමාලි සූදානම්ින් ඉන්න උදෑසන අපේ සුවිශේෂී වූ සාකච්ඡාව ඔබට තිල්න කරන්න. අයිබන් සඳමාලි. අයිබෝන් සිතාරා මම පටන් ගන්න දෙනවා. හොඳයි. ඔව්. හිතවතුනි අයිබෝන් සුබ දවසක් සුබ උදෑසනක් සියලුම දෙනාට අපි මුණ ගැහෙන්නේ සිතාරා කිව්වා වගේම බ්‍රහස්පතින්දා නුගසෙවණි පළවෙනි පැය විශේෂ සාකච්ඡාවකට. කොහොමද විස්තර? හොඳින් සුරක්ෂිතව සුවෙන් නැති කියලා විශ්වාස කරනවා. හිතවතුනි දීර්ඝ කාලයක් අඩපණ වෙලා නිද්‍රාශීලීව නැවතිලා තිබිච්ච රට දැන් ආපහු නැගිටිමින් ඉන්නවා ක්‍රමයෙන්. රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මකයි පෞද්ගලික අංශය වැඩ ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ජන ජීවිතය නැවත වතාවක් යාවත් කාලින වෙමින් යථා තත්ත්වයටපත් වෙමින් තියෙන පසුබිමක ඔබ අප මුණ ගැහෙන්නේ. ඔබ දන්නවා ලෝකේ තත්ත්වය කොහොමද කියලා මේ වෙන විට. මේ සංඛ්‍යාවල් අපි කියන්නේ සතුටින් නෙමෙයි. මේ ලෝක ඛේද වාචකයක් ග්ලෝබල් පැන්ඩමික් එකක් ගැන අපි කතා කරන්නේ. ඊයේ රාත්‍රිය වෙන විට මුළු ලෝකෙම සමස්ත ආසාදිත සංඛ්‍යාව මිලියන 5ක් ඉක්මවනවා. ලෝකයේ සමස්ත මරණ සංඛ්‍යාව 3,25,000න් එහා පැත්තේ. ඔබ දන්නවා ඊයේ වෙනකොටත් ඇතැම් රටවල් අන්තිම පැය 24 තුල දහස ඉක්මවන මරණ සංඛ්‍යාවක් සනිටුහන් කරද්දී ශ්‍රී ලංකාව ඔබ අප එක ලෙස ආදරය කරන අපේ මාතෘ භූමියේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් සහනදායී ඒ වගේම ප්‍රශස්ත මට්ටමක මේ COVID-19 වසංගත තත්ත්වය පාලනය කරගන්න රටක් විදියට අපි සමත් වුණා. ඒ ගැන ප්‍රශංසා මුළු ලෝකෙම අපිට ලැබෙන පසුබිමක ඔබ අප මුණ ගැහෙන්නේ. ඉතින් ඒ ගැන අපි කෘතවේදී විය යුතුයි. අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ප්‍රමුඛ රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් සේවා, ඒ වගේම ඔබ අප නියෝජනය කරන මහා ජනතාව කියන කුලකයක් එකට එකතු වෙලා තමයි මේ ජයග්‍රහණය අද දවසේ භුක්ති විඳින්න. ඉතින් අපි කෙමින් නැවත වතාවක් අපිට හුරුදු ජීවිතයට අපිට හුරු පුරුදු ජීවිතයට එළඹෙද්දී අපි හිතුවා අද දවසේ මේ පැයක සජීවී සාකච්ඡාව මේ දවස්වල සමාජයේ කරලියට එන මාතෘකාවක් ගැන කතා කරන්න මේක වැදගත් දෙයක් කාලෝචිතයි කියලා අපි හිතුවා. ඒ නිසායි මේ සාකච්ඡාව සූදානම් වෙන්නේ ඔබ වෙනුවෙන්. ඒ සඳහා අපිත් එක්ක සුවිශේෂී පුද්ගලයන් දෙදෙනෙක් එකතු වෙනවා. මම මුලින්ම කැමති ජනාධිපති අතිරේක ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාව ආයිබෝන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්න. අපිට හිටපු 18 වෙනි නාවික හමුදාපති නාවික හමුදාවේ කීර්තිමත් ඉතිහාසයක් උසුලන්නේ. ඒ වගේම තමයි ජාත්‍යන්තර කටයුතු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ වෙසරද දැනුම ඇත්තේ. අපි යමු මගේ දකුණු අත පැත්තට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිතුමන් සොෆ්ලොජික් හෝල්ඩින්ග්ස් PLC හි සභාපතිතුමන් අශෝක් පතිරගේ මැතිතුමන් අපි ආයිබෝන් කියලා පිළිගන්නවා. ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තෙක්, විශිෂ්ටයෙක්, ප්‍රමුඛයෙක්, පුරෝගාමී මෙහෙවරක නිරත වුණු කීර්තිමත් පුද්ගලෙක් විදියට ඔබ දෙපළගේම සහභාගීත්වය අපි මේ සජීවී සාකච්ඡාව සඳහා ඉතාම ගෞරවයෙන් සැලකන එක සඳහන් කළ යුතුමයි. ඔබත් එක්ක කතාව පටන් ගන්න ඉස්සෙල්ලා අපි දිග කතාවක් කරා විනාඩි කිහිපයක් ඇතුළත. ඉතින් ඒ වගේ මාතෘකාවක් ගැන කතා කරන්න අපි නැවත වතාවක් හමු වෙමු. අද දවසේ මාතෘකාවට එන්න කැමතියි. මම ඔබතුමාගෙන් ප්‍රවිෂ්ටයක් ගන්න කැමතියි මෙහෙම. දැන් ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 22ක් වෙද්දී අපිට අහන්න ලැබෙනවා මිලියන 2කට ආසන්න පිරිසක් ශ්‍රී ලාංකිකයන් ඉන්නේ විදේශ රටවල කියලා. විවිධ හේතු මත මේ අයගෙන් යම් පිරිසක් ලංකාවට එන්න උත්සාහ කරනවා හදිසියේ කඩිමුඩියේ. අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදේශ මත යම් කිසි සැලැස්මක් ක්‍රියාත්මකයි. මම කැමතියි ප්‍රවිෂ්ටයක් ගන්න. මොකක්ද මේ සැලැස්ම? ඔව් සඳමාලි බොහොම ස්තුතියි මේ වැඩසටහනට සහභාගී වෙන්නට ආරාධනය කිරීම ගැන. ඇත්ත වශයෙන්ම ඉතාම කාලෝචිත මාතෘකාවක්. මොකද ඔබ පැවසුවා වගේ ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල අධ්‍යාපනය ලබනවා, රාජකාරී ඉටු කරනවා, තාවකාලිකව ගිය කට්ටිය ඉන්නවා, ඒ වගේම පශ්චාත් උපාධි ලබන්න ගිය කට්ටිය ඉන්නවා. මේ වගේ විශාල පිරිසක් ශ්‍රී ලාංකිකයන් ලෝකයේ හැමතැනම ඉන්නවා. එතකොට දැන් මේ කොවිඩ් වසංගතයත් සමග
ගොඩක් රටවල් අනාරක්ෂිත වුණා. දැන් ඔබ කිව්ව ගණන් වල බැලුවාම ගොඩක් රටවල් අනාරක්ෂිත වුණා. නමුත් වාසනාවට මේ අපි ගත්ත පියවරවල් නිසා අත වශයෙන් මේක මම කියලාම ඉන්න ඕනේ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ගෝලීය වසංගතයක් කියලා නම් කරන්නත් මාසෙකට පමණ කලින් තමයි ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල් වරායන් සහ ආශ්‍රිතව ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන මේ වගේ PCR පරීක්ෂණ දේවල් පටන් ගත්තේ. ඉතින් ඒක නිසා තමයි මං හිතන්නේ අද අපිට මේ තත්ත්වයට ළඟා වෙන්නට හැකියාව තියෙන්නේ. ඉතින් අපේ දැන් ඔබ කිව්වා මිලියන 5කටත් අධිකයි කියලා ලෝකේ. නමුත් වාසනාවකට ශ්‍රී ලංකාවේ අද වෙනකොට 1028යි. ඉතින් මම හිතන්නේ මේක සතුටුදායක ආරංචියක්. ඒ 1028 නුත් 584ක් සුව වෙලා ගෙදර ගිහිල්ලා දැන්. රයිට්. ඒ වගේම අපේ 9 දෙනෙක් අපගේ ජීවිත අහිමි වුණා. ඉතින් එහෙම බැලුවාම අපේ 435ක් විතර තමයි ඇත්තට වශයෙන්ම අද දවසේ මේ COVID-19 ආසාදිත වෙලා ඉන්නේ. ඉතින් එතනිනුත් හොඳම ආරංචිය තමයි මේ 485න් එක ලෙඩෙක්වත් ICU ඇඳක වෙන්ටිලේටර්ස් ලබන කට්ටිය නෙවෙයි. ඉතින් ඒ කියන්නේ මම හිතනවා ඒක සෑහෙන අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයට විශාල ආඩම්බරයක් වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක ජනාධිපතිතුමාගේ අර තීරණ ගැනීමේ හැකියාව මත. මොකද මට මතකයි ජනවාරි 26 වෙනිදා පමණ මේ අපිට වූහාන් නගරේ ඉන්න සිසුන්ගෙන් පණිවිඩයක් ලැබෙනවා. වූහාන් නගරේ චීනයේ මේ වෛරසය පැතිරෙනවා. මේක නිසා අපිව ගෙන්න ගන්න කටයුතු කරන්න අපිට දැන් මෙහි ඉන්න බෑ කියලා. ඒ පැය ගාණක් ඇතුළත ජනාධිපතිතුමා පත් කරා කමිටුවක්. ක්‍රියාකාරී කමිටුවක්, ඇක්ෂන් කමිටුවක්. ඒ ඇක්ෂන් කමිටුව පහුවෙන්දා උදේට හම්බෙලා එදා පහුවෙන්දා හවස් වෙනකොට ජනාධිපතිතුමාට නිර්දේශ ලබා දෙන්න කියලා. ඉතින් මේ වගේ ඍජු ෂණික වැදගත් තීරණයක් ඒ වෙලාවේ ගත්ත නිසා තමයි අද අපිට මේ තත්ත්වයට ළඟා වෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් මම මේකෙන් ප්‍රවිෂ්ටයක් ගන්නෙ මොකද මේ නිසානේ ලංකාවට කට්ටිය එන්නේ. දැන් ලංකාව අනාරක්ෂිත වුණා නම් කවුරුත් ලංකාවට ලාංකිකයෝවත් එන්නේ නැහැ. මොකද ඇයි ලාංකිකයෝ එන්නේ අනාරක්ෂිත රටකට? ඉතින් මෙතනදී තව එකමට ෆිගර් එකක් කියන්න ඕනේ. දැන් අපේ සාමාන්‍යයෙන් මරණ මේ කොවිඩ් වසංගතය බැලුවාම 0.87 ඒ කියන්නේ 0.87යි. නමුත් ලෝකයේ ගත්තාම ඒක දෙකකටත් අධිකයි. ඒ කියන්නේ 100ක් ආසාදිත වුණොත් අඩුම ගානේ දෙන්නෙක් මැරෙන්න ඕන. නමුත් අපේ එකකටත් වඩා අඩුයි. ඉතින් ඒක ඉතාමත්ම හොඳ දෙයක්. ඉතින් මම ඔබගේ ප්‍රශ්නෙට ඉක්මනට එන්න. මොකද මේ වෙලාව වෙනකොට ශ්‍රී ලාංකිකයන් සෑහෙන පිරිසක් ඉන්නවා. ඒතර ජනාධිපතිතුමා ඉතාම සංවේදීව මේ ගැන කල්පනා කරලා යම් උපදෙස් මාලාවක් ලබා දුන්න මේක කරන්න ඕන ආකාරය. පළවෙනි එක තමයි ලංකාවට පැමිණෙන කිසිම දෙනෙක්ට මේ ආසාදනයේ වැළඳෙන්න ඉඩ තියන්න බෑ ලංකාවෙන්. බලන්න ඒක කොච්චර වටින දෙයක්ද කියලා. ඒ කියන්නේ ලංකාවට පැමිණෙන කිසිම දෙනෙක්ට ලංකාවෙන් මේ ආසාදනය වැළඳීමට ඉඩ තියන්න බෑ. ඒ වගේම ඒ එන කෙනෙක් නිසා ශ්‍රී ලාංකික අපි ජීවත් වෙන කෙනෙක්ට මේ ආසාදනය යන්නත් බෑ කියන එක පළවෙනි එක. ඉතින් ඒ වගේම තවත් කිව්වා දැන් රටවල් ගත්තාම අත වශයෙන්ම මේ වෙනකොට රටවල් 18කින් 4659 දෙනෙක් මේ ඇවිල්ලා අපේ ගුවන් තොටුපළ වහලා තියෙද්දි දැන් 2020 මාර්තු මාසේ 19 වෙනිදා ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ මේ ශ්‍රී ලංකාවෙන් පිටත සිට පැමිණෙන මගීන්ට වසා දමන්නට සිදු වුණා. මොකද මේ අපි දන්නවනේ අපි දූපතක්. මේ අපේ දූපතට වසංගතේ එන්න පුළුවන් ක්‍රම දෙකයිනේ තියෙන්නේ. එකක් මුහුදු මාර්ගයෙන් අනික ගුවන් මාර්ගයෙන්. නමුත් මුහුදු මාර්ගයෙන් නැව් එනවා. ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන ඒගොල්ලෝ යනවා. වැඩි සම්බන්ධ නැහැනේ අපිත් එක්ක. නමුත් ගුවන් මගින් විශාල වශයෙන් ආවහම ඒගොල්ලන් සම්බන්ධ වෙනවා. ඉතින් මේ කාර්යයේදී අපි දැනටමත් රටවල් 18ක මම මේ කිව්වා 4659 දෙනෙක් මෙතන වැඩි පිරිසක් ඉන්නේ සිසුන්. මොකද ශ්‍රී ලාංකීය සිසුන් මං හිතන අපි ඒක වෙනමම කතා කරන්න ඕනේ මාතෘකාවක්. ඇයි මෙච්චර ශ්‍රී ලාංකීය සිසුන් මෙච්චර විදේශ විනිමය වියදම් කරලා පිටරට යන්න ඉගෙන ගන්න ඇයි බැරි ඒවා අපිට මෙහෙ හදා ගන්න කියලා. අපේ රජය සහ පෞද්ගලික අංශය එකතු ඒක මං හිතන වෙනම මාතෘකාවක්. නමුත් ඇත්ත වශයෙන් මේ ගැන කතිකාවක් දැන් සමාජයේ ඇති කරමින් යනවා. මොකද ඒක හරිම දුක්බර සිදුවීමක් ඒක. මොකද මම දැන් දවසකට සාමාන්‍යයෙන් දුරකථන ඇමතුම් 200ක් 300ක් ගන්නවා දෙමව්පියන්ගෙන්.
ඒතර මේ දෙමව්පියන් කියන එකක් තමයි අශෝක අනේ මහත්තයෝ අපි මේ ජීවිත කාලෙම හම්බ කරලා තමයි අපේ දරුවම පිටරට ඇරියේ අපිට දැන් ඉන්න තැනකුත් හරියට නැහැ අපේ ගේත් උගස් තියලා දැන් අපිට මේ දරුවව ගෙනලා දෙන්න කියලා තමයි කියන්නේ. බාණ්ඩේ දෙමව්පියෝ කොච්චර දුක් විඳලා හම්බ කරපු සල්ලි වියදම් කරලා පිටරට අධ්‍යාපනයට ළමයි යන එක බොහොම ඒක සමාජ ඛේද වාචකයක්. සමාජ ඛේද වාචකයක්. මම හිතන එකෙන් අපි මිදෙන්න ඕනේ කියන. ඉතින් දැන් මම මේ කියන්නේ අපි දැන් මේ කාර්යය අය වගේම ජනාධිපතිතුමා කියපු තව එකක් තමයි අඩුම ගානේ පළවෙනි වතාවට හැම රටටම එක ගුවන් යානයක් හරි යවන්න. මොකද ඒ රටේ ඉන්න දරුණුම කියන්නේ අවධානයට ලක් වෙච්ච පිරිස කියන්නේ අසනීප තියෙන අය, වයසක අය ඒගොල්ලන් ගෙන්න ගන්න. ඉතින් ඒ වගේ ඒක නිසා අපි මේ කාර්යය දිගටම කරගෙන යනවා. දැනට රටවල් 18ක් එකට පළවෙනි ගුවන් යානය හරි ගියා. එතෙන්දි මම කියන්න ඕනේ අත්‍තරම ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තියෙන වටිනාකම මම හිතනවා අපි ඒක වෙනම කතා කරයි ඔබතුමිය. මොකද ජාතික ගුවන් සේවයක් අපේ රටේ තිබුණේ නැතිනම් කියන ප්‍රශ්නේ නෝ. මොකද මේ සම්බන්ධව මාතෘකාවක් තිබුණා පහුගිය වසර දෙක තුනකට කලින් ජාතික ගුවන් සේවයක් අවශ්‍ය නැහැ මේක සුදු අලියෙක් මේක අපි විකුණමු කියලා කතාවක් තිබ්බ නිසයි මම ඒක කියන්නේ. මොකද එහෙම තිබ්බේ නැත්තම් ඒ වගේම මට කියන්න ඕනේ සඳමාලි පළවෙනියෙන්ම අපි ගෙනාවේ වූහාන් වල ළමයි 34 දෙනෙක්. වූහාන් කිව්වේ මේ 2020 පෙබරවාරි මාසේ වෙනකොට ලෝකේ තිබ්බ අධිම අවදානම් කලාපය. ඒතර අපේ ගුවන් සේවයේ ගුවන් නියමුවන් අතර මේගොල්ලන් වීරයෝ එහෙම ගිහිල්ලා ඒ කාර්ය මණ්ඩලය අර ළමයි 34 දෙනාව නිරුපද්‍රිතව රැගෙනලා තමයි මේ ව්‍යායාමය පටන් ගත්තේ. ඉතින් අදටත් ඒ ව්‍යායාමය ඉතාමත්ම සාර්ථකව කෙරීගෙන යනවා. ඔව් ඔබතුමා සඳහන් කර කාරණා වලින් අධිකරු ජනාධිපතිතුමන්ගේ වැදගත් ඍජු ෂණික කියන වචන තුන පාවිච්චි වුණා. ස්ට්‍රැටජික් ලෙවල් එකේ උපාය මාර්ගික කලේ ලැබිච්ච මාර්ගෝපදේශය නිසයි හිතවතුනි ඔබ කැමති වුණත් අකමැති වුණත් පාඨපක්ෂ කන්නඩි දාන්න නැතුව අපි මේ තත්ත්වයේ දිහා බැලුවොත් රටක් විදියට අපිට ඒ ගෞරවය නිසි තැනට දෙන්න සිද්ධ වෙනවා. ඔබ මම අද දිනේ මේ සුරක්ෂිතතාවයේ විඳින්නේ අපිට වඩා හුඟක් බලවත් ධනවත් රටවල් දනින් වැටිලා මිනිසුන්ගේ ජීවිත අසරණ කළා. මිනිස්සු මැරෙන තත්ත්වයක් තියෙද්දි ඔබ මම අප මේ සුරක්ෂිතතාවය විඳින්නේ ඒ නිසා කියන එක අපි සිහිපත් කරන්න කැමති කෘතවේදීව. මම කැමති ඔබතුමන්ට යොමු වන්නට ශ්‍රී ලංකන් එයාලයින්ස් ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේ ජාතික ගුවන් සමාගම නැෂනල් කැරියර් එක ෆ්ලැග් කැරියර් කියලා අපි හඳුන්වන්නේ. මේ වගේ අවස්ථාවක මේ ආපදාව මෙලෙස සිද්ධ වෙද්දී රජය විදේශ අමාත්‍යාංශය සමග ඔබේ ආයතනය ඔබේ නායකත්වයේ යටතේ කළමනාකාරීත්වයේ උනේ නැත්නම් කෝඩිනේට් උනේ සම්බන්ධීකරණය උනේ කොහොමද කියලා මම කැමතියි දැනගන්න. පළමුවෙන් සඳමාලි බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. දැන් ඇඩ්මිරල් තුමා කිව්වා මේක ගැන සම්පූර්ණයෙන්ම පික්චර් එකක් දුන්නා රයිට් කොහොමද වෙන්නේ කියලා. So I think අපි කෝඩිනේෂන් එක දැන් ඇත්තටම කරන්නේ ජනාධිපති තුමාගේ යටතේ ඇඩ්මිරල් කොළඹගේ තමයි මේකේ ඉන්වෝල්ව් වෙලා තියෙන්නේ. So අපි එයා තමයි කෝඩිනේට් කරන්නේ ඔක්කොම ෆැක්ෂන්ස්. ෆොරෙන් මිනිස්ට්‍රි, එතකොට එම්බසිස්, එතකොට අන්තිමට ඒගොල්ලෝ කෝඩිනේට් කරලා ඉවරලා අපිට ඉන්ෆෝම් කරනවා ප්‍රයර් ඉස්සෙල්ලා අවසර ලැබිලා තියෙනවා කියලා මේ ඩෙස්ටිනේෂන්ස් වලට ෆ්ලයි කරන්න. So ඊට පස්සේ ලිස්ට් එක ප්‍රෙපෙයාර් කරලා ඉවරලා අපිට දුන්නාම අපි ඉතින් හැම වෙලාවම රට වෙනුවෙන් දැන් ඔබ සඳමාලි කිව්වා වගේ එතකොට කිව්වා වගේ ජාතික ගුවන් සේවය අපේ රට වෙනුවෙන් කැප වෙලා ඉන්නේ. ඉතින් අමාරුවෙන් දැන් එතුමා කිව්වා වගේ රයිට් හුඟක් ඒගොල්ලෝ කතා කරලා තියෙනවා මේක වහන්න මේක සුදු වලියෙක් දහදත් කියනවා මේක වහන්න රයිට් මේක අවශ්‍යතාවයක් නැහැ කියලා. බට් මම නම් ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ. අනිත් එක මම එතනට සභාපති හැටියට ගිහිල්ලා තියෙන කම්පැනියක් වහන්න නෙවෙයි. කම්පැනිය ප්‍රොෆිට් එකට ගෙනියන්න. මාව කම්පැනියක් වහන්න මාව අවශ්‍ය නැහැනේ. රයිට් කම්පැනි හදන්න ඕනේ තමයි මාව පත් කරලා තියෙන්නේ එතනට. ඉතින් අපි ඒ අරමුණේ ඉන්නේ අපේ පළමුව දේ තමයි රටට සේවය කිරීම. රයිට් එතකොට දැන් මේ ජාතික අවශ්‍යතාවයේදී අපේ මම කියන්න ඕනේ අපේ සේවකයෝ ඉතාමත්ම කැපවීමකින් කවදාක්වත් කියලා නැහැ අපිට යන්න බෑ වුහාන් යන්න ඕනි යන්න කිව්වම අපිට හිටියා ලිස්ට් එකක් ඊට වැඩිය අවශ්‍යතාවයට වැඩිය තව 30ක් 40ක් ඒගොල්ලෝ කැමැත්තෙන් වොලන්ටියර් කෙරුවා එන්න. ඉතින් ඒ தත්ත්වයට ලොකු කැපවීමක් තියෙනවා. ඉතින් අපි ඒගොල්ලව ඇත්තටම හරියට අගය කරන්න ඕනේ. ඉවන් අදත් වුණත් දැන් මිනිස්සු ඔච්චර බයයි මාස් දානවා ඔක්කොම දාගෙන ඇවිල්ලා එනවා. අපේ මිනිස්සු හැම ෆ්ලයිට් එකේම අපේ මිනිස්සු ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ කවදාක්වත් එහි පැත්ත බලලා නැහැ. රට වෙනුවෙන් තමන්ගේ ජොබ් එක වෙනුවෙන් ඒක කරන්න ඒගොල්ලෝ හැම වෙලාවෙම කැප වෙලා තියෙනවා.
එතකොට අපි මේ කෝඩිනේෂන් එක අපින්ද දැන් අපි හැමදාම මේ කෝඩිනේෂන් එක හරි ලස්සනට යනවා. මෙතුමා මම කියන්න ඕනේ හරිම ලොකු වැඩ කොටසක් කරනවා. එතුමා කිව්වා වගේ කෝල්ස් 200ක් මටත් එනවා අඩුම ගානේ කෝල්ස් 20ක් එකක්. ඉතින් මට හිතා ගන්න පුළුවන් කොච්චර කෝල් එනවද කියලා ඇඩ්මිරල්ට. so I think මේක රාජ් කියන්නේ ලොකු සේවයක් අපි කරන්නේ. එතකොට ඒ වගේම තමයි ජනාධිපතිතුමාට අපි එකක් ඒ කියන්නේ මේකේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. රයිට් එතුමා හරියට කන්ට්‍රෝල් කළා. දැන් අද අපිට තියෙන ඩෙත්ස් එතුමා කිව්වා වගේ 9යි. කේසස් තියෙන 1028යි. ඔව්. ඉතින් ඒ කියන්නේ අපි පුදුම විදිහට හොඳට කන්ට්‍රෝල් කරලා තියෙනවා. දැන් රාජ්‍ය අංශයත් වැඩ කරනවා. දැන් අපේ ප්‍රයිවට් සෙක්ටර් එකත් ඇත්තටම 140ක් 50ක් අපි වැඩ කරනවා. මම හිතනවා මේ විදිහට මේක ගියොත් ඊළඟ වීක්ස් දෙකේ වගේ අපිට ඊටත් වැඩිය යම් කිසි තැනකට එන්න පුළුවන්. එතකොට දැන් මේක විතරක් නෙවෙයි ගුවන් සේවයේ වශයෙන් අපිට හුඟක් යුතුයකම් තියෙනවා. ඒ කියන්නේ අපේ ලොකුම විදේශ විනිමය උපයන මාර්ගයක් තමයි ටුවරිසම්. දැන් අපි නැත්තටම අවාසනාවන්තකමට මේ කොවිඩ් එක ආවේ නැත්නම් අපි ලෑස්තිලා හිටියේ අපි අයිමත් ෆ්ලයි කරන්න ෆ්‍රැන්ක්ෆර්ට් වලට එතකොට අපි තාම හොඳ සැලසුමක ඉන්න වෙලාවක් ඒකනේ. ඒ වෙලාවේ අපිට ප්ලෑන් එකක් තිබිලා අපි ප්ලෑන් එකකුත් ගරු ජනාධිපතිතුමාට දීලා ඒ කැබිනට් එකෙන් අප්‍රූව් කෙරුවා. අපිට අවශ්‍ය දේ අපි ඒ වෙලාවේ කොවිඩ් එක ආවේ නැත්නම් අපි අවුරුද්දෙන් අපි මේක ප්‍රොෆිට් කරන්න හිටියේ මේ ආයතනය. නමුත් මේකෙන් අපි පොඩි පිටිපස්සකට ගියා. නමුත් අපිට හරි කොන්ෆිඩන්ට් අපි මේක තව අපිට කරන්න තියෙන දේ යටින් කරගෙන ඒ කියන්නේ අපි මේ වෙලාව හොඳයි ඒ කියන්නේ අවශ්‍ය නැති ඒවා අඩු කරගෙන මේක තව ටිකක් ට්‍රිම් කරලා ලීන් කරලා ඕගනයිසේෂන් එක ලස්සනට හදාගෙන රෙඩි වෙන්න කියන ටයිම් එකකට මම හිතන්නේ නෑ එකපාරට මේ අයිමත් 100%ක් එයි කියලා මාස දෙකකින්. නමුත් අපි හිතනවා මේක 140ක් 50ක් ඒ වගේ අවුරුද්ද අන්තිම වෙනකොට සෑහෙන තත්යකට මේ 90ක් ලෙවල් එකට එන්න පුළුවන්. ඉතින් අපි ඒකට රෙඩි වෙලා ඉන්නේ ආයතනයක් වශයෙන්. ඉතින් ඒ වගේම දැන් මේ වෙලාවේ අපිට ලොකු වක්කීමක් තියෙනවා. අපි පොඩ ගේන්නේ පුළුවන් විදිහට. මොකද ක්වොරන්ටයින් සෙන්ටර්ස් අවශ්‍යයි. දැන් මේගොල්ල මාලදීවයේ 5000ක් හිටියා කියලා අපිට එකපාරට 5000 ගේන්න බෑ. මොකද අපි ඒක රෙස්පොන්සිබල් විදිහට කරන්න ඕනේ. ඒක ගරු ජනාධිපතිතුමා හරි කෑර්ෆුල්. එතුමා හැම එකක්ම බලනවා. බලලා තමයි අපිට ක්ලියරන්ස් දෙන්නේ through admiral කොහොමද මේක කරන්න ඕනේ කියලා. ඉතින් අපි මේ දැන් මම හිතන ටික අපි වැඩි කරගෙන යනවා. මොකද තත්ත්වය ටිකක් හොඳයි. ඒතර ක්වොරන්ටයින් සෙන්ටර්ස් උත් දැන් හොටෙල්ස් උත් අපි දෙනවා ඒගොල්ලන්ට කැමති නම් හොටෙල්ස් වල ඉන්න කොහොමද බත් ඒ කියන්නේ ඒගොල්ලන් ගානක් එකට ගෙවන්න ඕනේ. ඒක හොටෙල් එකේ සේවය ගන්නවට. ඉතින් ඒ තමයි මේ කල්පනා කරන්නේ. ඔව්. ඔබතුමන්ව ලංකාවේ සමාජය අඳුනගන්නේ චැලෙන්ජස් ජය ගත්ත කෙනෙක් විදිහට, අභියෝග ජය ගත්ත කෙනෙක් විදිහට, සක්සස් ස්ටෝරීස් එක තමයි ඔබතුමාගේ නම ඇඳෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙය තවත් එක් අභියෝගයක් වෙයි. ඔබතුමන් කිව්වා වගේ අදක හෙට කනිද්ද නෙමෙයි, ලබන මාසෙ නෙමෙයි, ඊළඟ මාසෙ නෙමෙයි, නමුත් ඊටාම නුදුරු අනාගතයේ දවසක අපි අර කලින් හිටපු දැන්ටත් වඩා ජයග්‍රාහී තැනකට රට ගෙන යන්නට ඔබතුමන්ගේ දායකත්වය, ඔබතුමන්ගේ නායකත්වයේ සභාපතිත්වය යටතේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා, ප්‍රාර්ථනා කරනවා. මම කැමතියි අධ්මිරතුමාට නැවත වතාවකට දැන් අපි මොන හොඳ දේ කරත් සමාජයේ යම් පිරිසකකින් අපිට චෝදනා නැගෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දෙයක්. පුළුවන් තරම් අපි උත්සාහ කරන්නේ මහ ජනතාවට ක්ලියර් පිච් එක, නිවැරදි තොරතුරු ලබා දෙන්න. දැන් අධිමතුමනි සමහරක් වෙලාවට මේ කොයි රටවල් වලටද ඉස්සෙල්ලා යන්නේ? කාගේ නෑදෑයෙක් ගේන්නද ඔය ගුවන් යානේ ගියේ? අරයාගේ ගේන්නද ගියේ? වගේ කතාවල් අපිට එනවා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්නට පදනම මොකක්ද? මේ සැලැස්ම අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වුණු සැලැස්මේ ප්‍රමුඛතාවය ප්‍රයොරිටයිස් උනේ කොහොමද? අපිට ඒ ගැන පැහැදිලි කරන්න. ඔව් ඇත්ත වශයෙන්ම ඊටාම හොඳ ප්‍රශ්නයක්. මොකද කොච්චර අපි හිතමු අපි එක කොටසක් සතුටටපත් කරද්දී තව කොටසක් ඉන්නවා ඒකෙන් සතුටටපත් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ලංකාවට එන්න බැරි වුණා නම් ඒගොල්ලන් අසතුටෙන් ඉන්නේ. ඒතර පළවෙනි එක තමයි මම කියන්න ඕනේ මේ ජනාධිපතිතුමා බොහොම සංවේදී පුද්ගලයෙක් අපිව දකින පුද්ගලයා. මොකද එතුමාත් පියෙක්. එතුමා කල්පනා කරා ඇත්ත වශයෙන්ම කවුද මේ ලංකාවට මේ ඉන්න පිරිසෙන් සමහරලාට අපිට
ඒ දවස්වල තිබ්බ 50000ක් පමණ එන්න බලන් ඉන්නවා කියලා. නමුත් ඒක විවිධ වෙනවා. මොකද අඩු වෙනවා වැඩි වෙනවා. මේ මොහොතේ අපි විශ්වාස කරනවා 26000ක පමණ පිරිසක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවයි කියලා. ඒතර ජනාධිපති 26000ක පිරිස ඔක්කොම රටවල් වලින් ඔක්කොම රටවල් මුළු ලෝකේ පුරාවෙම එන්න බලාගෙන. මොකද ඇත්තටම ඉස්සෙල්ලා අර 50000ක් විතර වගේ එන්න ඕන කොට දැන් එන්නෙම නෑ සමහර අය. නමුත් දැන් මේ හැම මොහොතේ ඉන්නවා. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම මේ දෙමව්පියෝ ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. ජනාධිපතිතුමාට පණිවිඩය යවන්න පටන් ගත්තා. අපේ දරුවෝ ගෙනත් දෙන්න. පළවෙනි ආයාචනයේ තිබ්බේ මොකද ඇත්ත වශයෙන්ම බැලුවාම මේ දරුවෝ කියන්නේ 18 19 20 වගේ වයස්වල ඉන්න හුඟක් අය රැකියාවක් කරන්නේ ඒ රටවල. ඒගොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන මුදල් වලින් තමයි ජීවත් වෙන්න ඉගෙන ගන්නේ. එතකොට එහෙ විශ්වවිද්‍යාල වැහුවාම සමහර ස්ථානවල තිබ්බා නේවාසිකාගාරات වැහුව තත්ත්වයක් තිබ්බා. ඒතර මේ දරුවන්ට යන්න තැනක් නැහැ නේ ඇත්තටම. ඉතින් ඒක නිසා ජනාධිපතිතුමා තීරණය කරගත්තා මේ ඉන්න 26000න් පළවෙනි කාණ්ඩය සිසුන්. රයිට්. ඒතර සිසුන් බැලුවාම ඊළඟ දැන් කොහෙද ලෝකෙ කොහෙ ඉන්න සිසුන්ද කියලාත් එතුමාට තීරණය කරන්න වුණා. එතුමා තීරණය කරා අසල්වැසි රටවල ඉන්න. ඒ කියන්නේ අපේ දකුණු ආසියානු කලාපේ ඉන්න සිසුන් ටික ගේන්න කියලා. එතෙන්දී ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ පාකිස්තාන් කියන රටවල් 4න් ඉන්දියාවට විතරක් ගුවන් ගමන් 8ක් කරලා, ඒ කියන්නේ විවිධ ගුවන් තොටුපළවල් වලට ගමන් කරලා මේ සිසුන් ටික ලංකාවට එන්නවයි කියපු හැම සිසුන්ම ලංකාවට අරගෙන ආවා. දැන් අපි බැලුවා දැන් ඊතර එතුමා කල්පනා කරා හරි දැන් ළඟම කලාපය ඉවරයි ඊළඟට කොහෙද? ඊළඟට බලුවා දකුණු මේ ආසියාන් කියන කලාපය. ඒ කියන්නේ සිංගප්පූරු, මැලේසියා, ඉන්දුනීසියා, තායිලන්ත, මියන්මා ඒ කලාපය. ඊතර ඒ අතරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය පටන් ගත්තා කාගෝ අරගෙන, ඒ කියන්නේ බඩු බාහිරාදිය අරගෙන ගුවන් ගමන් යන්න ලන්ඩන් වලට, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලට. එතකොට ඇත්තටම මේ අශෝක මැතිතුමා මට කතා කළ දවසක් කිව්වා ඇඩ්මිරල් මෙහෙමයි අපි ෆ්ලයිට්ස් යනවා ඒවා එන්නේ හිස්. එතකොට අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන එක. එතකොට ජනාධිපතිතුමාට කිව්වම එතුමා කෝ ඇත්තනේ මේක නැත්තම් හරි අපරාධයක්නේ හිස් ගුවන් යානයක් එනවා කියන්නේ. මොකද අපි හිතන්න ඕනේ මේ ගුවන් යානයක් පිට රටකට ගිහිල්ලා එනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් වෙන්න පුළුවන්ගේ මුදල දරාගන්නේ. නමුත් ඒත් ලංකාවේ සල්ලිනේ. කියන්නේ ඩොලර් වලින් ගෙවුවාම ඒක ශ්‍රී ලංකන් අපේ විදේශ විනිමයනේ යන්නේ. ඉතින් එහෙම ගුවන් ගමනකදී කවුරු හරි ගේන්න පුළුවන් නම් හොඳයි කියලා ඊට පස්සේ අපි එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඇමරිකාවේ මේ ඉන්න ළමයිනුත් ගෙන්න ගන්න කටයුතු කරා. දැන් එතකොට අපිට ඊළඟට අපේ අරමුණ තිබ්බේ රුසියාව පැත්තට යන්න. මොකද එහෙ තමයි ඊළඟට අපේ සිසුන් වැඩිම පිරිසක් ඉන්නේ. ඒතර දැන් අපි මේ මාසේ 22 සහ 25 රුසියාවේ මොස්කව් නගරයටත් 28 වෙනිදා බෙලරුස් රාජ්‍යයටත් යවලා මම හිතනවා බොහෝ දුරට ඒ රුසියාවේ සහ බෙලරුස් කියන ප්‍රදේශවල ඉන්න දරුවෝ ටිකව ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි පළවෙනියෙන්ම ගියේ සිසුන්ව ගෙන්න ගන්න. දකුණු ආසියානු කලාපය, ඊළඟට ආසියාන් කලාපය, ඊළඟට අපිට අහම්බෙන් ලැබිච්ච අවස්ථාවලින් අපි එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඒ ළමයි ගෙනාවා. ඉතින් ඒ අතරෙම දැන් මේ සිසුන් ගේනකොට තවත් වල්නරබල් කණ්ඩායම් ඉන්නවනේ. ඒ කියන්නේ දැන් අපේ උදාහරණයකට ගත්තොත් ඉන්දියාවේ මේ වන විට හිටියා අර මේ කෘතිමව මේ ප්‍රෙග්නන්ට් වෙන්න ගිහිල්ලා ගැබ් ගත්ත කාන්තාවන් 100ක් විතර. මේ අය වැඩියෙන්ම හිටියේ චෙන්නයි, බැංගලෝ මේ ප්‍රදේශවල. ඒතර දැන් ඒගොල්ලන්ට මොකද කරන්නේ? අපි සිසුන් ගේන එක හරි. නමුත් ජනාධිපතිතුමා මට එක දවසක් කතා කරලා කිව්වා ජයනාත් අර අම්මලා ටික වෙන්න ඉන්න කට්ටියව වහාම ගෙන්න ගන්න කියලා. ඉතින් මම අශෝක්ට කතා කරා. අපි ඉක්මනට මේක බොහෝම ඉක්මනට කතා කරලා එතන 320ක පිරිසක් චෙන්නයි, ට්‍රිචි, කොයිම්බටෝ ඔය ආශ්‍රිතව ගෙන්න ගත්තා. ඉතින් අර ඔය විදිහට තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අයි කෙනෙක්ට අහන්න පුළුවන් ඇයි මගේ රටට එන්නේ නැද්ද කියලා. නෑ හැම රටටම යනවා. නමුත් එකම දේ අපිට සීමිත අපේ සීමා තියෙනවා. මොකද එකක් තමයි මේ එන හැම පිරිසම අර මම මුලින්ම කිව්වනේ ඒ එන පිරිසට අපෙන් මේ වෛරසය වැළඳෙන්න ඉඩ තියන්න බෑ. ඒ එන පිරිසෙන් අපිට වෛරසය වැළඳෙන්න ඉඩ තියන්නත් බෑ. එතකොට අපි අනිවාර්යයෙන්ම මේගොල්ලෝ නිරෝධායනය කරන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමා කිව්වා විශේෂයෙන්ම මේ එන හැමෝම PCR පරීක්ෂණයට භාජනය කරලා බලන්න පුළුවන් ඉක්මනට. මොකද දැන්
අපි දැන් ප්ලේන් එක ගෙන්න ගන්නවා 275ක් කියමුකෝ මේ 275 අපි යම්කිසි ස්ථානයක රඳවලා තියෙනවා. දැන් අපි දන්නේ නැත්තම් මෙතන එක්කෙනෙක්වත් ආසාදිතෙක් ඉන්නවා කියලා මොකද වෙන්නේ? දවස් 10ක් 12ක් එකට හිටියොතින් එයාට පුළුවනි තවත් අයට මේක පතුරවන්න. ඉතින් ඒ විදිහට අපි කටයුතු කරලා දැන් UAE වලින් ආපු ප්ලේන් එකේ ආපු අයගෙන් 4 දෙනෙක්, එංගලන්තෙන් ආපු දෙන්නෙක්, ඉන්දියාවෙන් ආපු ප්ලේන් එකේ එක්කෙනෙක් විදිහට ආසාදිත කියලා අපි අඳුනගෙන ඒගොල්ලන්ට වෙනමම අපි ප්‍රතිකාර කරනවා. ඒගොල්ලන් සමග ඇසුරු කරපු අයව දැන් අපි විමසිල්ලෙන් නිරීක්ෂණය කරගෙන ඉන්නවා. ඉතින් මේ කාර්යය අපිට කැමති ඇත්තටම මේ දවස් දෙකෙන් තුනෙන් ඉවර කරන්න, නමුත් එහෙම කරන්න හැකියාවක් නැහැ. මොකද අපි අර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයටම මේ අය රැගෙන ආයුතුයි ලංකාවට. දැන් අපේ ඊළඟ අරමුණ වෙනවා දැන් මාලදිවයිනේ ගත්තාම විශාල පිරිසක් ඉන්නවා. අපි එක ගුවන් යානයයි තාම යවුවේ. නමුත් එන සතියේ 3 වෙනිදාට තව ගුවන් යානයක් මාලදිවයිනට යවනවා. ඒ වගේම කටාර් රාජ්‍යයේ ඉන්නවා අපේ සේවය කරන පිරිසක්. සිංගප්පූරුවේ එක ගුවන් යානයක් ඇරියා. නමුත් දැන් දෙවෙනිදාට තව ගුවන් යානයක් සිංගප්පූරු වලට යවනවා. ඒ වගේම අපේ යුරෝපේ හිර වෙලා ඉන්නව කට්ටියක් අපි දැන් ඒගොල්ලන්ව බලනවා ලන්ඩන් වලට ගෙනල්ලා ලන්ඩන් වලින් එන්න. ඒ වගේම අපේ දැන් අවධානය යොමු වෙලා තියෙනවා මැඩගස්කර්, සීෂෙල්ස් වගේ ඈත රාජ්‍ය. මොකද ඒ රාජ්‍යවලත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මේ හැමෝම ගෙනෙන්න ඕනේ. නමුත් එකම දේ අර අපිට ඒක අර ක්‍රමානුකූලව කරන නිසා යම්කිසි කාලයක් ගත වෙනවා. නමුත් අර ඔබ එකක් ඇහුවා එතෙන්දී මේ කාගේ හරි VIP ලගේ එහෙම මේ විශේෂ පුද්ගලයන්ගේ මම කියන්න කැමති සඳමාලි කිසිම බලපෑමක් කරේ නැහැ කවුද මේ ප්ලේන් එකේ එන්නේ කියලා. ඒක අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ අපේ දූත මණ්ඩල වලින්. ඒ කියන්නේ ඒ රටවල තියෙන තානාපති කාර්යාලයෙන් තමයි ලයිස්තුව හදන්නේ. අපි දන්නේ නැහැ ඒ ලයිස්තුවේ කවුද ඉන්නේ කියලා. අපි කරන්නේ ඒක අර ආපුහාම මේක සම්බන්ධීකරණය කරලා මේ වැඩපිළිවෙල කරන එක. මොකද ජනාධිපතිතුමා කිව්ව එක දෙයක් තමයි ලයිස්තු වලට ඇඟිලි ගහන්න යන්න එපයි කියන එක. මොකද එහෙම කරා නම් හරි අසාධාරණයක් වෙන්න තිබ්බා. අපේ එතකොට එහෙමනම් අපේ රටේ පුරුද්දක් තියෙනවනේ හැමතිස්සෙම කාටරි කතා කරලා වැඩක් කරගන්න නිකන් තියෙනවනේ. ඉතින් එහෙම කරන්නේ ඒ රටේ ඉන්න තානාපතිතුමන්ලා ඒ කාර්ය මණ්ඩලය යම්කිසි නිර්ණායනයන් අනුව තීරණය කරනවා වයසක අය, අසනීප අය, සිසුන්, తాවකාලික වීසා පදනම් මත පැමිණි අය වගේ යම් නිර්ණායන අනුව ඒගොල්ලන් තීරණය කරනවා මෙන්න මේක තමයි ප්‍රමුඛතා ලයිස්තුව කියලා. ඉතින් මේ විදිහට මම හිතනවා ඇත්තටම කියනවා නම් ඊටාම සාධාරණව මේ කාර්යය කෙරීගෙන යනවා. ඒ වගේම මේකට ගොඩක් සම්බන්ධයි අතර දැන් ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ජනාධිපති ලේකම්තුමා එතුමා තමයි අතරම මගේ නායකයා කෙලින්ම. ඒතර මමත් ඉන්නේ කාර්යාලේ. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අර අශෝක කිව්වා වගේ ඉතින් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයක් තිබ්බේ නැත්නම් ඉතින් අපිට මේ වගේ දෙයක් කරන්න හිතන්නවත් බෑ. මොකද මේ එතුමාගේ නිලධාරි මහත්තුරු කරන සේවය දවසේ ඕනම වෙලාවක දුරකථනයට ආමන්ත්‍රණයකට සවන් දීලා පිළිතුරක් දෙන්න කට්ටියක් තමයි එතුමට ඉන්නේ. ඉතින් ඒ වගේම තවත් එකක් මම කියන්න ඕනේ දැන් සමහර අය මාත් එක්ක බොහොම හිතවත් වෙලා ඉන්නවා මේ ශ්‍රී ලංකන් කට්ටිය. මේගොල්ලෝ හැමතිස්සෙම කතා කරලා අපිට තව මොනවද කරන්න බැයිද? ඕගොල්ලන් වෙනුවෙන්. මේ ඒගොල්ලන් මේ ජීවිතේත් අවදානම් අරගෙන අර ගමන් යන්නේ. ජීවිතේ අවදානම් අර දැන් මේ අපේ එංගලන්තෙන් ෆ්ලයිට් එකේ ආපු දෙන්නෙක්ට හැදුනානේ. ඉතින් ඒකේ හිටියනේ කාර්ය මණ්ඩලයක්. ඒතර ඒගොල්ලන් එහෙමත් තියෙද්දි මේගොල්ලන් අහනවා දැන් අපිට දවස් 14ක් ඉන්නකෝ ඒකත් හිටියා. දැන් මට ප්ලේන් එකකටවත් නැහැ තව දවස් ගාණක් මොනවා හරි අපිට කරන්න බැයිද ඕගොල්ලන් වෙනුවෙන්? අපිට ඉස්පිරිතාලයකට ගිහිල්ලා උදව් කරන්න බැයිද? මං කව හරි දුවලා පුතාලා පොඩ්ඩක් ඉන්න. අනේ ඒ වගේ කැපවීමක් මේ තියෙන කට්ටියක් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉන්නේ. ඉතින් අපි අනික් අය ගැනත් පස්සේ කතා කරමු. ඉතින් ඒක හොඳට කෙරීගෙන යනවා. කාලයක් ගත වෙනවා. හිතවතුනි අපි යෝජනා කරන්නේ ඔබට හිතලා බලන්න කියලා. චෝදනා නැගෙන්නේ මුළු සමස්ත සමාජයෙන් නෙමෙයි. චෝදනා නැගෙන්නේ ඊටාම සීමිත සුළු පිරිසකගෙන්. නමුත් අපි තේරුම් ගත යුතු කාරණාව ඔබ මේ දකින්න ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයට පදනමක් තියනවා කියන කාරණාව. ට්‍රාන්ස්පරන්සි එකක්, පාරදෘශ්‍යභාවයක්, පිළිවෙලක් සහ ක්‍රමවේදයක් තියෙනවා කියන එකයි අපි ඔබට යෝජනා කරන්නේ. අපි හිතලා බලන්න ඕනේ චෝදනා නැගෙනකොට අපි හිතන්න ඕනේ මෙතන මොකක්ද වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? රටවල් තෝරගත්තේ කොහොමද? ඔබතුමන් සඳහන් කරා කවුද මේ ලයිස්තු හදන්නේ කියලා. ලයිස්තු හදන්නේ ඔබටවත් මටවත් අපේ රටේ ඉන්න වෙනත් ප්‍රභූවරයින්ට ඕනවත් අවශ්‍යතාවයට නෙමෙයි. ඊටාම මැනවින් ඒ தත්ත්වය පැහැදිලි කරා කොහොමද ප්‍රමුඛතා ලයිස්තු හදන්නේ? කොහොමද රටවල් තෝරගන්නේ? සහ ඇයි මේකට කාලයක් ගතවන්නේ කියන දේ අපි ඊටාම හොඳින් දැනුවත් වුණා. පොදු ප්‍රශ්නයක් අපි නිතරම මේකට ආපු හින්දා නැෂනල් කැරියර් එක නොවුනනම් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාතික ගුවන් සමාගම නොවුනනම් එහෙම නොවෙන්න ගියානේ අවුරුදු කිහිපයකට කලින්.
අද අපි මොන වගේ තත්යකට මුහුණ දෙයිද පොදුවේ කතා කරමු. මම හිතනවා ඒක ඔබතුමන් පටන් ගමු. සඳමාලි ඉතින් දැන් ඒක හරි ඒ කියන්නේ මේ සිම්පල් දෙයක්. මොකද ප්‍රයිවට් සෙක්ටර් එක බලන්නේ ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් විතරක්නේ. රයිට් ඒක ඒගොල්ලන්ට බනින්න බෑ. රයිට් ඒක ප්‍රයිවටයිස් වුණොත් ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ඒගොල්ලෝ දැන් බලන්න අද දැන් මෙතුමා කිව්වා වගේ අපේ කාගෝ ෆ්ලයිට්ස් යනවා. රයිට් දැන් කාගෝ ෆ්ලයිට්ස් අයි අපි යන්නේ අපි මේ එක්ස්පෝර්ටර්ස්ලාට හෙල්ප් කරන්න. හරිද? දැන් අපි සුමාන දෙයකට ඉස්සෙල්ලා අපි ඩිසයිඩ් කරලා අපේ බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක තිබුණ මීටින් එකක්. ඒකේ එක්ස්පෝර්ටර්ස්ලා ඔක්කොම හිටියා. සෝ අපි ඩිසයිඩ් කරුවා එතකොටත් අපි ලෑස්ති වෙලා හිටියේ අපි දැන් සුමාන එකට ෆ්ලයිට්ස් 28ක් යනවා කාගෝ විතරක් අරගෙන. දැන් බලන්න මෙතුමා කිව්වාගේ අපි ගාව තියෙන පැසෙන්ජර් ප්ලේන්ස්. ඒ කියන්නේ ෆුල් කාගෝ දාන්න බෑ ප්ලේන් එකට. රයිට්? එහෙම තියාගෙන අපේ බෙලි එකේ කාගෝට අරගෙන ඒ කියන්නේ අපිට එකෙන් අපි කොහොම හරි බලනවා ප්‍රොෆිට් එක කොහොම හරි කවර් කරන්න. බට් ප්‍රොෆිට් එක කවර් කිරීම වගේම අපි බැලුවේ මේ ලංකාවට මේ වෙලාවේ අපේ එක්ස්පෝර්ට්ස් පල්ලෙහාටම ගිහිල්ලා තියෙන වෙලාවේ අපි කොහොමද නැෂනල් කැරිය එක අපේ පැත්තෙන් කොහොමද රට වෙනුවෙන් මොකක්ද අපිට කරන්න පුළුවන්. ඉතින් දැන් අපි ඒක දිගටම කරගෙන යනවා. අපි කැමැති ඒක වැඩි කරන්න. ඉතින් ඒකෙන්ද තමයි දැන් ඇඩ්මිරල් තුමා කිව්වේ දැන් අපිට මේ ෆ්ලයිට්ස් 28ක් යනවා වීක් එකට. ඉතින් ඒකේ අපිට පුළුවන්කමක් තියෙනවා නම් පැසෙන්ජර්ස්ලා වගේන්න. ඇත්තටම අපිට මේ වෙලාවේ සල්ලි අවශ්‍යයි. මොකද එයාලයින් එකට තමයි වැඩිපුරම වැදිලා තියෙන්නේ. මුළු ලෝකෙම එයාලයින් ඉන්ඩස්ට්‍රි එක තමයි බිමටම වැටලා තියෙන්නේ. පළවෙනි ඉන්ඩස්ට්‍රි එක. ඉතින් අපි බැලුවම අපි ගිය අවුරුද්දේ අපේ ටර්න් ඕවර් එක කියන්නේ මේ ආදායම බිලියන් ඩොලර් එකක්. ඒ කියන්නේ රාජ්‍ය ආයතන ගත්තම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් තමයි නම්බර් 1. ඒ කියන්නේ අපි සල්ලි අඩු මේ කියන්නේ ලොස් වෙලා ඇති. නමුත් ඒවා අපි අඩු කරගෙන යනවා. නමුත් ඒක 1 බිලියන් ඩොලර් ඉන්කම් එකක් තිබුණා. දැන් අද අපේ ගිය මාස දෙක ගත්තොත් අපේ ඉන්කම් එක ඇවිල්ලා මිලියන 10ක් විතර. දැන් මේ මාසේ අපි ටච් කරන්න බලනවා මිලියන 20ක්. ඩ්‍රාස්ටික් ඩ්‍රොප් එකක්. ඩ්‍රාස්ටික් ඩ්‍රොප්. ඉතින් ෆ්ලයිට්ස් යන්නේ නැතිකොට නැතිනම් අපේ දවසකට ෆ්ලයිට්ස් 30ක් ගියා අපේ. ඉස්සර නෝමල් කාලේ දවසකට අපේ ෆ්ලයිට්ස් 30ක් ගියා එක දවසකට මිනිමම්. දැන් අද අපි සුමානයට ෆ්ලයිට්ස් 28ක් කරනවා කාගෝ විතරයි ඒත්. රයිට්? ඒ කියන්නේ අපි මේ ස්ටෑන්ඩඩ් වෙච්ච කට්ටිය ගේනවා ඇරෙන්න ඒකට යවන ෆ්ලයිට්ස් වලට අමතරව කාගෝ අපි 28ක් කරනවා. ඉතින් දැන් සඳමාලි ඇහුවා වගේ ක්වෙස්චන් එක ප්‍රයිවට් සෙක්ටර් ගත්තොත් ඉතින් ඒගොල්ලන්ට අන්ලෙස් ඒ කියන්නේ ගවර්න්මන්ට් එකේ ඊගාට සල්ලි ගෙව්වොත් ඇරෙන්න දැනට ගවර්න්මන්ට් එකෙන් ගෙවන්නේ නැහැ. ඇත්තටම අයින කට්ටිය ඒගොල්ලෝ ටිකට්ස් අරගෙන එන්නේ. ඉතින් එතකොට දැන් හදිසි ප්‍රයිවට් සෙක්ටර් එක හිටියා නම් ඒගොල්ලන්ට අපි දැන් එන කට්ටියට මේවිත් දැන් ගෙවනවා වගේ දෙගුණයක් සල්ලි ගෙවන්න වෙයි ටිකට් එකක් අරන් ගෙන්න ගන්න. මොකද ඒගොල්ලෝ ඒක ඔපරේට් කරන්නේ ප්‍රොෆිට් ඒගොල්ලෝගේ ප්‍රොෆිට් එකත් බලාගෙනනේ. ඉතින් ඒ වගේ එතකොට දැන් ටුවරිසම් ගත්තොත් රයිට් දැන් අපේ සමහර ඩෙස්ටිනේෂන් තියෙනවා අපි ෆ්ලයි කරන්න ඕනේ රටට ටුවරිස්ට්ලා ගේන්න. නමුත් ඉනිෂියලි අපි ෆ්ලයි කරද්දී රයිට් අපිට ඒකෙන් ප්‍රොෆිට් එකක් හදන්න බැරි වෙනවා. ඉතින් ප්‍රයිවට් සෙක්ටර් එකට ඔය එක දුන්නොත් ඒගොල්ලෝ කවදාවත් ඒ රූට්ස් ෆ්ලයි කරන්නේ නැහැනේ. they will always ඒගොල්ලෝ හැම වෙලාවෙම ෆ්ලයි කරයි සල්ලි හම්බ කරන්න රූට් එක. ඉතින් අපි දන්නවා දැන් අපි ෆ්‍රැන්ක්ෆර්ට් හිතමු ඩෙවලොප් කරන්න ඕනේ කියලා. අපිට අවුරුද්දක් ඇතුළත සමහරවිට අපි ඒකෙන් ලොස් වෙන්න පුළුවන්. නමුත් රටට තියෙන ගේන් එක ඊට වැඩි හුඟක් වැඩි. මොකද අපි ඒකෙන් ටූරිස්ට්ලා ගේනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි ඒකේ තියෙන වෙනස. so but ඒ වුණාට එහෙම කිව්වා කියලා මගේ බලාපොරොත්තුවක් නැහැ මේ එයාලයින් එක ලොස් එකට ගෙනියන්න. මම ඇවිල්ලා තියෙන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. මම මගේ ජීවිත කාලෙම ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉඳලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා අපේ ප්ලෑන් එකක් තියෙනවා. ඒතර මගේ බෝඩ් එකක් ඉන්නවා. ඒ වගේම හොඳ බෝඩ් එකක්. ඉතින් අපිට හොඳ අයිඩියා එකක් තියෙනවා මේක කොහොමද කරන්නේ. එතකොට අවශ්‍ය නැති ඒව අඩු කරගෙන ඒ කියන්නේ හොඳ ක්ලීන් ඒ කියන්නේ ඕගනයිසේෂන් එකක් මැනේජ් කරලා අපි ඔක්කොම දැන් ප්ලේස් කරගෙන යනවා. ඉතින් ඔක මම ඇවිල්ලා දැන් මාස 4යි. ඉතින් අපි මාස 4 ද පේන්නේ නැති වුණාට හුඟක් වැඩ කළා තියෙනවා. හුඟක් වැඩ ඉස්සරහට වෙනවා. ඒ කියන්නේ යටින් අපි ඕගනයිසේෂන් වෙනවා. එතකොට අපි හරි නිලධාරීන්ගේ තැන් වලට දානවා. හොරකම් කරනව නවත්ත ගන්න ප්‍රොසෙසර්ස් ගේනවා. ඉතින් හුඟක් මේක හරි ලොකු ආයතනයක්. 7500ක් වැඩ කරනවා. එතකොට ඒ වගේම තමයි මේ ආයතනයේ කොට්ටාස තියෙනවා. දැන් කේටරින් එක ගත්තොත් හරිම ප්‍රොෆිටබල්. දැන් අපි අවුරුද්දකට කේටරින් එකෙන් බිලියන 5ක ප්‍රොෆිට් එකක් හම්බ කරනවා. දැනට නෑ. මොකද ඒගොල්ලන්ට බිස්නස් නෑනේ. ඒගොල්ලෝ කැම සප්ලයි කරන එකනේ කරන්නේ. එතකොට අපි ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් අවුරුද්දකට බිලියන 10ක් ප්‍රොෆිට් එක.
ඒ කියන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් අවශ්‍යයි යාලෙන් එක නැතත්. රයිට්. මොකද ඒගොල්ලෝ තමයි හැම යාලයින් එකටම මේව කරන්නේ. ඒකට ටිකට් දැන් ගියාම මේ එතන මේ ගේට් එකේ ඉන්නේ ඔක්කොම කරන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්. ඉතින් මේ දෙක විතරක් ගත්තොත් මම හිතන්නේ මේ දෙකේ වටිනාකම ඇති අඩුම ගානේ ඩොලර් බිලියන එකමාරක්. රයිට්. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ පැසෙන්ජර් සෙක්ෂන් එක හරියට ට්‍රිම් ඩවුන් කළා. අපි මේ ඔය එයාලයින්ස් වල තුගහක් දේවද වෙලා තිබුණා. ඒක අරන් තියෙන මේ ලීස් එකට අරන් තියෙන කොස්ට් එක වැඩි. දැන් ඒවා අපි ඔක්කොම හරියට කරන්න බලනවා. නමුත් අපි ඇග්‍රීමන්ට්ස් තියෙනවනේ ඒවා කරන්නත් ඕනේ. අපිට ඒවා ඩිෆෝල්ට් කරන්න බෑ. ඒකට ඊට වැඩි ප්‍රශ්නයක්. ඉතින් ඒවත් හරියට කැර්ෆුලි බලාගෙන අපි ඒ තත්ත්වයට ගෙනාවට පස්සේ මං හිතන්නේ අපිට ප්‍රොෆිටබල් වෙන්න පුළුවන්. අපිට අපි හැම එකනටම ආඩම්බර වෙන්න පුළුවන් එයාලයින් එකක් හදන්න තමයි අපේ අදහස. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගතය ගැන අද්මිරාල්තුමනි අපිට නම් කිසිම සැකයක් නැහැ. ඕනම ආයතනයකට වෙන්න පුළුවන්, රටකට වෙන්න පුළුවන් නායකත්වය, දූරදර්ශී නායකත්වයක් වෙන එක, පරමාදර්ශී නායකත්වයක් වෙන එක මොනතරම් වටිනවද කියන එකට උදාහරණ ඔබතුමන් සපයන්නේ. නැවත වතාවක් අපි මුණ ගැහෙනවා සජීවීව. කතා බහ කරමින් හිටියේ අපේ රටේ ශ්‍රී ලාංකිකයන් වෙනත් රටවල ඉඳලා එන්න දරන උත්සාහයට රජය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන. අද්මිරාල්තුමනි මම කැමති අවධානය යොමු කරන්න තවත් පැත්තකට. දැන් අපේ රටේ මේ රෝග ව්‍යාප්තිය ඉතා හොඳින් පාලනය කරලා තියෙන වෙලාවක්. අපි දැන් ටිකක් සැනසුම් සුසුම් හෙලනවා, බය නැතුව පාරට බහින්න අපේ රාජකාරී ස්ථාන වලට යන්න. ඒ අතරවාරේ තමයි අපි අහන්නේ දකින්නේ සිය ගණන් වලින් ආසාදිතයන් බහුල රටවල ඉඳලා අපේම ජනතාව එනවා කියලා. ඉතින් කිසියම් ආකාරයේ තැතිගැන්මක් අපේ රටේ ජනතාවගේ තියෙනවා. මෙච්චර දුක් විඳලා අපි ගෙවල් වලට ඉඳලා පරිස්සම් වෙලා හිටියා. දැන් අනාරක්ෂිත වෙන්න දෙන්නේ පිටින් එන අය හින්දා කියලා. කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම ඒක අනිවාර්යයෙන්ම සමාජයේ හැමෝම බය වෙන ප්‍රශ්නයක්නේ. දැන් මම ඉස්සලා කිව්වා වගේ අපි දූපතක්. ඉතින් මේ දූපතට එන්න ක්‍රම දෙකයි තියෙන්නේ. ගුවනින් සහ මුහුදෙන්. ඉතින් අපි දන්නවා ගුවන් ගමන් වලින් තමයි අපිට පළවෙනි ඇත්තටම මේ COVID-19 ආසාදිත පුද්ගලයා අපිට පැමිණියේ චීනෙන්. නමුත් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබලා වෙන කිසිම කෙනෙක්ට ඒ රෝගය දෙන්නෙත් නැතුව ආපහු චීනයට ගියා. දෙවෙනි රෝගියා අපිට හම්බෙන්නේ ඉතාලි ජාතික සංචාරකයන්ට මඟ පෙන්වන පුද්ගලෙක්. ඔහුත් වැඩි දෙනෙක්ට ඒක පැවතුරුවේ නැහැ. නමුත් අපිට ඊළඟට රටට එන්න පටන් ගත්තට පස්සේ ඒක යම් ආකාරයකට එළියට ගියා. දැන් අත්‍තරම සඳමාලි එකක් කියන්න ඕනේ. දැන් පහුගිය දවස් 20ට සමාජයෙන් එකම රෝගියෙක්වත් ඇවිත් නැහැ. මම හිතනවා ඒක අපිට ගන්න පුළුවන් හොඳ ආරංචියක්. මොකද පහුගිය දවස් 20ටම සාමාන්‍ය ආරෝග්‍ය ශාලාවකට අසනීපයෙන් පුද්ගලයෙක් පැමිණිලා කොවිඩ් ටෙස්ට් කරලා පොසිටිව් වෙලා නැහැ. අපි ආවේ අතරම නාවික හමුදාවේ ආපු. නමුත් ඒක අපි අඳුරගෙන ඉන්නේ පිරිස. සහ පාලනය කරලා තියෙනවා. ඒක පාලනය කරලා තියෙනවා. ඒක අඳුරගෙන ඉන්නේ. ඉතින් මේ වසංගතය ගැන කතා කරද්දී එක ස්ටේජස් තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා ස්ටේජ් 1. කිසිම කෙනෙක්ට මේ ආසාදනය නැහැ. එහෙම රටවල් බොහොම කලාතුරකින් තියෙන අර පුංචි දූපත් කීපයක් තියෙනවා පැසිෆික් සාගරේ මිනිස්සු යන්නේ නැති හින්දා. දෙවෙනි එක තමයි ආසාදිතයෝ කීප දෙනෙක් ඉන්නවා. තුන්වෙනි එක තමයි මේ ආසාදිතයන්ගෙන් තමා එක්ක ඊටාම කිට්ටු සම්බන්ධකම් තියෙන පවුලේ අය, ඊටාම අසල්වැසියෝ ඒ වගේ අපි කියවා ක්ලස්ටර්ස් කියලා. ක්ලස්ටර්ස් කියලා. ඔය ඒක 3A කියලා කියනවා. එතන 3B කියන්නේ ඒ ක්ලස්ටර් එක සමාජයට යනවා. ඉතින් වාසනාවකට අපි ඒ කමියුනිටි ස්ප්‍රෙඩ් කියන එකට ඇත්ත වශයෙන්ම ආවේ නැහැ. ඒ වගේම මම මේ ඔබගේ ප්‍රශ්නයට ප්‍රවිෂ්ටයක් විදියට ගන්නෙ දැන් මේ වගේ ක්ලස්ටර්ස් අපි දැන් 31ක් විතර හඳුනගත්තා මුල ඉඳන්ම. මේ 31න් ඇත්ත වශයෙන්ම දැන් නම් 31ම පාලනය වෙලා 30ක් සම්පූර්ණයෙන්ම පාලනය කරලා ඉවරයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කිසිම කෙනෙක් අලුතෙන් අපිට එන්නේ නැහැ. ඉතින් කොහොමද අපි මේක කරේ කියන එක තමයි ඔබ අහන්නේ. මම දකින්නේ පළවෙනිම දේ තමයි නිරෝධායන මධ්‍යස්ථාන. මොකද අපි ඒ ආරංචියක් ආවහම ඒ වගේම සඳමාලි තවත් එකක් කියන්න ඕනේ මේ ලංකාව අපි දන්නවනේ තාක්ෂණය අතින් අපි ගොඩාක් දියුණු රටක් නෙවෙයිනේ. අපි තාක්ෂණය අතින් අපේ හැම දෙයක්ම මේ ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් කරන රටක් නෙවෙයි. ඒතර අපේ මේ බුද්ධි අංශ මේ කාර්යවේදී අර කන්ටැක්ට් ට්‍රේසිං කියන එක. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලයෙක්ට ආසාදනය වුණොත් කවුද මෙයා ආශ්‍රය කරේ, කොහාටද මෙයා ගියේ, කොයි ගෙදරටද විසිට් කරේ, කොයි කඩේටද ගියේ, කොයි ආයතනයටද ගියේ. මේ ඔක්කොම පැය 24ක් ඇතුළත හොයාගන්න තත්ත්වයට දියුණුවක් ලැබුවා. ඒක නිකන් ස්ටඩි කරන්න වටින එක්සැම්පල් එකක් ගන්න වටින අපි ලෝකයට
දෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක නිසා එහෙම කරලා අපි කරේ මොකද මේ අයව ඉස්සෙල්ලා අපි බැලුවා හෝම් ක්වොරන්ටයින් කියලා සෙල්ෆ් ක්වොරන්ටයින් කියන ගෙදර ඉඳලා අපි කිව්වා ක්වොරන්ටයින් වෙන්න. නමුත් ඒ ක්‍රමේ එච්චර සාර්ථක වුණේ නැහැ. මොකද අපිට කිව්වට අහන්නේ නැහනේ අපි. අපි ගෙදරින් එහා ගෙදරට යනවා, පාටි දාන්න යනවා, බයික් එක්ක යනවා. ඒක නිසා අපි තීරණය කරේ අර අවදානම් කලාපයේ හිටියොත් ඉන්නේ අපි අරන් ගිහිල්ලා ඔගලංග බලාගෙන ක්වොරන්ටයින් කරනවා. ඒතර දැන් ආමි එකෙන් යුද හමුදාවෙන් දැන් නාවික හමුදාවෙන් ගුවන් හමුදාවෙනුත් කරනවා මේ වගේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් 46ක් පමණ කරා. දැනට 9000කටත් වඩා වැඩි පිරිසක් නිරෝධායනයට ලක් කරලා නිවෙස් වලට යවලත් ඉවරයි. මේ මොහොත වෙනකොටත් 4000කට ආසන්න පිරිසක් මේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල දැනට ඉන්නවා. ඒතර ඒ වගේම මේ සඳමාලි එක කාරණයක් අපි මතක තියාගන්න ඕනේ මේ ක්වොරන්ටයින් සෙන්ටර් එකක් දැන් හුඟක් දෙනෙක් අහනවා ඇයි අපේ රටේ ඕන තරම් මේ හොටෙල්ස් තියෙනවනේ අපේ රටේ ඕන තරම් ගොඩනැගිලි තියෙනවනේ ඇයි ඒව කරන්න බැරි නෑ නිරෝධායන මධ්‍යස්ථානයක් කියන්නේ වෙනස්. ඒක සෞඛ්‍ය උපදෙස් අනුව ඉතාමත්ම හොඳ කළමනාකාරීත්වයකින් ඉතාමත් හොඳ පාලනයකින් ඒකට යන කෙනෙක්ට එළියටවත් යන්න දෙන්නේ නැහැ කාමරෙන්. ඉතින් මේ නිරෝධායන මධ්‍යස්ථානයක් කියන්නේ ඒක ඇත්තටම අපේ යුද හමුදාව ඉතාමත්ම හොඳට කරා. පළවෙනියෙන්ම මම එතන මතක් කරන්න ඕන අර වුහාන් නගරයේ හිටපු සිසුන් 34 දෙනා ගේන වෙලාවෙදිනේ ජනාධිපතිතුමා කිව්වේ මේ අයව වෙනම බලාගන්න ඕනේ කියන එක. එතකොට අපි ක්වොරන්ටයින් සෙන්ටර් කියන එක ගැන වැඩි දන්නෙත් නැහැ. නමුත් ජනාධිපතිතුමා කිව්වා මේ අයව වෙනම බලා ගන්න ඕනේ සෙන්ටර් එකට දාලා. යුද හමුදාව පැය 72ක් ඇතුළත මේ වගේ දෙයක් නිර්මාණය කරලා ඒ දරුවෝ ඉතාමත්ම සතුටෙන් ඒ කාලේ ගත කරා ඒ සෙන්ටර් එකේ. මොකද ඒ ළමයිට හරි පහසුකම් දුන්නා. ඉතින් අද මේ ක්වොරන්ටයින් සෙන්ටර් එකකට එක පුද්ගලයෙක්ට අඩුම ගානේ දින 14ට රුපියල් 35000ක් විතර වියදම් කරනවා රජයෙන්. ඇයි ආහාර දෙන්න ඕනේ, බෙහෙත් අවශ්‍ය නම් බෙහෙත් දෙන්න ඕනේ, PCR පරීක්ෂණ කරන්න ඕනේ, ඒගොල්ලන්ගේ ඇඳ ඇතිරිලි සබන් කෑල්ලේ ටූත්පේස්ට් එකේ ඉඳලා හැම දෙයක්ම දෙන්න ඕනේ. මේක ලොකු වියදමක්. අපි මේවා ගැන කතා කරන්නේ කතා කරන්නේ නැති අපි සාමාන්‍යයෙන් දෙන දේ ගැන කතා කර යුතු නැහැ. ඉතින් දැන් ඒ වගේ ලොකු කැපවීමක් දැන් යුද හමුදාවත් කරනවා, ඒ වගේම නාවික හමුදාව ගුවන් හමුදාවත් කරනවා. ඒ වගේම අපි මේ අතරදිම සමහර අය කිව්වා අපිට ටිකක් වඩා පහසුකම් ඕනේ. අපිට මේ පොදු තැන ඉන්න ටිකක් අමාරුයි. එක එක්කෙනාගේ පුද්ගල දේවල් තියෙනවානේ. ඉතින් අපි ගත්තා මේ යුද හමුදාව විසින් හෝටල්. මොකද ඒක ඇත්තටම දැන් අපේ හෝටල් වලට සෙනග නැහැ. ඒතර යාලට ආදායමක් නැහැ. වැටුප් ගෙවන්නවත් ආදායමක් නැහැ අත්‍තරම. බිඳුවයින ආදායම. එතකොට දැන් මීගමුවේ හෝටල් 6ක් විතර අරගෙන ඒක පිරෙව්වා අපි. ඊළඟට වාද්දුවේ සිට්‍රස් හෝටලය ඒක පිරෙව්වා. ඊළඟට වයිකාල් වල ඩොල්ෆින් හෝටල් අරන් ඒක පිරෙව්වා. මවුන්ට් ලෙවිනියා බීච් හෝටල් එක අරන් ඒක පිරෙව්වා. දැන් ඔක්කොම පිරීලා. හරි. දැන් මං හිතන්නේ මේ දවස්වල යන්නේ බ්ලූ වෝටර්ස් වාද්දුවේ. ඒ වගේ යුද හමුදාව විසින් හෝටල් අරගෙන ඒගොල්ලන්ගේ හොඳ පොලිසියක් තියෙනවා. එක හෝටලයකට වතාවල් දෙකක් දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ එක මධ්‍යස්ථානයක් කරා නම් හරි ඔන්න දැන් දවස් 14කට අර සෑහෙන ගාණක් හම්බෙනවනේ. ඉතින් ඒක ගෙවීමකට කරන්නේ. මොකද ඒකත් රජයට දරන්න බෑ. හෝටල් වලටත් අරන් දෙන්න. ඒක රුපියල් 7500ක පමණ කෑම බීම එක්කොම සියලු දේවල්ම සමග. ඉතින් ඒ හෝටල් එකත් මම මේ කියන්නේ නිකන් හෝටලයක් අරන් මේක ක්වොරන්ටයින් සෙන්ටර් එකක් කියලා කියන්නේ නැහැ. ඒකත් පාලනය වෙන්නේ යුද හමුදාවේ එහෙම නැත්නම් හමුදාවේ පාලනය යටතේ PHI ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඍජු අධීක්ෂණයේ යටතේ ඒ සේවය කරන සේවක මණ්ඩලය අර සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන යන්නේ ඒ සේවය කරන්න වුණත් ඒ වගේ තමයි පාලනය කරන්නේ. ඉතින් මේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව තමයි මේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන. ඒ වගේම තමයි ඒ නිරෝධායන මධ්‍යස්ථාන වලට හමුදාව වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලොකු කාර්යභාරයක් තියෙනවා. මොකද ඔවුන්ගේ මේ අපේ රටේ පොඩි වාසනාවක් තිබුණා ඇත්තටම දැන් මේ හුඟක් දියුණුයි කියන රටවල මේ මහජන සෞඛ්‍ය එහෙම නැත්නම් පබ්ලික් හෙල්ත් කියලා දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ තියෙන ඉසා අති නවීන ආරෝග්‍ය ශාලා හොඳ දොස්තරලා ඉන්නවා. නමුත් එතනයි පුද්ගලයයි අතර පුරවැසියයි අතර ආයි මේ සෞඛ්‍ය දෙයක් නැහැ. නමුත් අපේ රටේ මහජන සෞඛ්‍ය කණ්ඩායමක් ඉන්නවා. මහජන මෙඩිකල් ඔෆිස් ඔෆ් හෙල්ත්, පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර්, පබ්ලික් හෙල්ත් නර්ස්. මගේ අම්මත් පබ්ලික් හෙල්ත් නර්ස් කෙනෙක් ඉන්න මම දන්නවා ඒවා ගැන. මිඩ්වයිෆ්ලා මේ අය කරන්නේ ගමේ ගෙවල් වලට ගිහිල්ලා ගමේ දරුවන්ට අර එන්නත් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙනවා. ඒගොල්ලන්ට හොඳ පුරුදු කියලා දෙනවා. මෙන්න මේ එක හේතුවක් තමයි අපේ මේ සාර්ථකත්වයට මේ අපේ පබ්ලික් හෙල්ත් සිස්ටම් එක. ඉතින් මේක හරි මේ අත් වශයෙන්ම ඔබ කිව්වා වගේ කවුරු හරි අධ්‍යයනය කරන්න ඕනේ. මොකද මම දන්න විදිහට නම් ලෝකෙ කිසිම රටක මේ වගේ නිරෝධායනයට ලක් වෙන්නේ නැහැ. ඔව්.
අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණරතුමත් පහුගිය දවසක සඳහන් කරා ලංකාව ලෝකයට මේක යුද හමුදාපතිතුමත් නිතර කියන දෙයක් ලංකාව ලෝකයට ප්‍රශස්ත උදාහරණ සපයපු වෙලාවක් මේක අපිට එහෙම කරන්න ඉතිහාසයේ ලොකුවට ඉඩ හම්බෙලා නැහැ රටක් විදිහට අපි දියුණු වෙන පුංචි රටක් තුන්වෙනි ලෝකේ රටක් විදියට. ඉතින් මේක අපිට ආඩම්බරෙන් කොන්ද කෙලින් තියාගෙන අපි ශ්‍රී ලාංකිකයන් කියලා කියන්න පුළුවන් මට්ටමට අපි හැන්ඩල් කරගත්ත, අපි මැනේජ් කරගත්ත, අපි කළමනාකරණය කරගත්ත අවස්ථාවක්. සභාපතිතුමනි දැන් මුළු රටම ලොක්ඩවුන් එක තිබිච්ච වෙලාවක අපි හිතන් හිටියේ ගුවන්තොටුපළත් වහලා කියලා. කොහොමද තත්ත්වේ? ගුවන්තොටුපළ කවදාකවත් වැහුවේ නැහැ ඇත්තටම. ඉතින් මං හිතන්නේ දැන් ඔකම අපි මාර්තු 19 තමයි ඩිසිෂන් එක ගත්තේ. ඒ කියන්නේ පැසෙන්ජර්ස්ලට එන්න දුන්නෙත් නැහැ. එතකොට පැසෙන්ජර්ස්ලට යන්න දුන්නෙත් නැහැ. නමුත් ඒ වුණාට අපේ තව ෆ්ලයිට්ස් තියෙනවා. කාගෝ ෆ්ලයිට්ස් අපි හැම ඔක දිගටම කෙරුවා. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඒක වැඩි වේගන එනවා. එතකොට අපේ දැන් සිටුේෂන් එකත් ඉම්ප්‍රූව් වෙනවා. ඒකෙන්ද අපි හිතනවා ඉදිරියට බොහොම ඉක්මනට අපි විතරක් නෙවෙයි දැන් මම හිතන්නේ මුළු ලෝකෙම බැලුවොත් ඔක්කොමලා බලන්නේ මේ ගුවන් ට්‍රැවල් පටන් ගන්න. මොකද එතන තමයි කනෙක්ෂන් එක තියෙන්නේ. ඒ කියන්නේ වර්ල්ඩ් එකේ ඉකොනොමි එක ඉම්ප්‍රූව් වෙන්න නම් ඉවෙන්චුවලි ඒ කියන්නේ කාගෝ යන්න ඕනේ. එතකොට පැසෙන්ජර්ස්ලා ඒගොල්ලෝ ස්ටාර්ට් ෆ්ලයි කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඕකට දැන් අපිත් දැන් බලාගෙන යනවා. අපි දැන් ගුවන් ඒ කියන්නේ තොටුපළේ කට්ටියයි. මොකද ඒගොල්ලන්ට තියෙන ලොකු වැඩක් කරන්න. එතකොට හෙල්ත් මිනිස්ට්‍රි එකේ අපි රෙඩි වෙනවා ජූනි 1 වෙනිදාට අපි අයිමත් ෆ්ලයි කරන්න ෂෙඩියුල් විදියට. සාමාන්‍ය පරිදි අපි රෙඩි වෙනවා. නමුත් අපි දන්නේ නැහැ අපිට ඒ කියන්නේ මේ රටේ තියෙන විදියටනේ තත්ත්වය යන විදියට තමයි ඒක අපිට අප්‍රූවල් හම්බෙන්න පුළුවන් පැසෙන්ජර් ෆ්ලයිට්ස් ඒ කියන්නේ ෂෙඩියුල් විදියට යන්න. ඉතින් නමුත් ඒක විතරක් නෙවෙයි දැන් මෙතන බලන්න ඕනේ අපි මොනවද කියන කන්ට්‍රෝල්ස්. ඒ කියන්නේ මේ සේෆ්ටි මෙෂර්ස් right. ඉතින් ඒක තමයි අපි වැඩිපුරම බලන්නේ. ඉතින් මම හිතනවා අපි ඉන්චුලි අපි ෆලෝ කරයි ග්ලෝබලි මේක ස්ටෑන්ඩඩ් එකක් එයි. කොහොමද මේ නෝමල් ෆ්ලයිට් පටන් ගන්න නම් මොනවද කරන්නේ? එයාපෝට් එකේ කොහොමද ස්ක්‍රීන් කරන්නේ? එතකොට ෆ්ලයිට් එකේ ඇතුලේ දැන් මේගොල්ලෝ හුඟක් කතා යනවා මේ සෝෂල් ඩිස්ටන්සින්. ඒ කියන්නේ එක සීට් එකයි මම නම් හිතන්නේ නෑ ඒක කරන්න පුළුවන් වැඩක් කියලා. මොකද ඉකොනොමිකලි නෝ එයාලයින් එකටත් ඒක කරන්න හම්බෙන්නේ නෑ. ඒක කෙරුවොත් ඒ කොස්ට් එක අපිට අනිත් පැසෙන්ජර්ස්ලාට දෙන්න වෙනවා. එතකොට ඒ කියන්නේ යා ෆ්‍යාස් සෑහෙන්න උඩට යයි. ඉතින් මම හිතන්නේ ඒක වෙන එකක් නෑ. නමුත් අනිත් එක දැන් යා ප්ලේන් එකක් ඇතුළතදී මේක ජර්ම් එකේ යන්න තියෙන අවස්ථාව ඉතාමත්ම අඩුයි. මොකද ඒකේ තියෙනවා යා ෆිල්ටරින් සිස්ටම් එකක් ඉතාම ඒ කියන්නේ සෑහෙන්න සොෆිස්ටිකේටඩ්. ඉතින් ඒකෙන් යම් වෙලාවම අර යා ඒක පියුරිෆයි වෙනවා. රයිට් සර්කියුලේට් වෙනවා. සෝ ඉතින් ඒක වෙන්න තියෙන අවස්ථාව හුඟක් අඩුයි. ඉතින් මේ මම හිතන්නේ මේ ස්ටෑන්ඩඩ්ස් ඔක්කොම ග්ලෝබලි එන ස්ටෑන්ඩඩ්ස් අපිත් බලලා මොකද අපිත් ඒවා ෆලෝ කරන්න වෙනවා. මොකද නැතිනම් අපිට බෝඩ් කරන්න හම්බෙන්නේ නැහැ. අනිත් එක අපිට ගෙනියන්න හම්බෙන්නේ නැහැ පැසෙන්ජර්ස්ලා මේ රටින් ඒ කියන්නේ තව රටකට. මොකද ඒගොල්ලෝ බාර ගන්න එක නැහැ අපේ ස්ටෑන්ඩඩ්ස් මේන්ටේන් කරන්න නැතිනම්. ඉතින් අපි ඒව තමයි දැන් දිගටම බලාගෙන යන්නේ. මම හිතන්නේ ඊළඟ මාසෙ වගේ යනකොට අපි හැමදේම දැනගන්න පුළුවන් වෙයි මොනවාද ග්ලෝබල් ස්ටෑන්ඩඩ්ස්. ඉතින් ඕල්ට ඉතින් ආයෙත් තියෙනවා WHO then diet කියන්නේ World Travel Association ඒගොල්ලෝ ඔක්කොම එකව වෙලා මම හිතන්නේ අපි දැනගයි. ඉතින් අපි ඒවා අපි ෆලෝ කළා අපි බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ ඒ කියන්නේ ජූනි මාසයේ ඇතුළත hopefully ඒ කියන්නේ හරියට ඔක්කොම ගියොත් අපි schedule flights පටන් ගන්න. මොකද අපේ ඉකොනොමි එකත් අපි කොහොම හරි අයිමත් ගේන්න ඕනේ. නැගිට ගන්න ඕනේ. ඔව් ගන්න ඕනේ. ඒක තමයි අපේ ඊළඟ ලොකුම අභියෝගය. ඒක අපි කොහොම හරි කරන්න ඕනේ. මොකද මේ රටක් හැටියට අපි තව ඉදිරියට යනවා. අනිත් එක මම දන්නේ නැහැ සඳමාලි කිව්වා අපි තුන්වෙනි ලෝක රටක් කියලා. මම නම් හිතන්නේ නැහැ අපි තුන්වෙනි ලෝක රටක්. we are a developing nation. That's why we need to get that right. No, we are there. We are a developing nation actually. Sure. We can have per capita $4,000. We are not a third world country anymore. Right? We are a developing nation. We are if we can get into that level emerging nation, we are emerging nations. සභාපතිතුමන් සඳහන් කරන්නේ අපි ආ යුතු තැන රටක් විදියට. එතනට යන්න තමයි අපි ඔබට අපිත් එක්ක එකතු වෙන්න කියන්නේ. රාජ්‍යයත් එක්ක ආරක්ෂක අංශත් එක්ක සෞඛ්‍ය අමාත්‍ය අංශත් එක්ක ඒ සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් ඔබ අප එකතු වෙලා නැගිට ගන්න ඕනේ රටක්. ඔබ අප එකතු වෙලා නැවත වතාවක් ජව සම්පන්නව ඉදිරියට ගෙන යන්න ඕනේ රටක්. යෝජනා කරන අපිත් එක්ක එකතු වෙන්න, රාජ්‍යයත් එක්ක එකතු වෙන්න, බලාපොරොත්තු සහගතව ඉදිරිය බලන්න. අපිට මීට වඩා වාසනාවන්ත සහ යහපත් හෙට දවසක් ගැන
විශ්වාසය තබන්න පුළුවන් ඔබ දෙපළටම ඉතාම ස්තුතිවන්ත වෙනවා. වටිනා හරවත් කතා බහකට පැයක කාලයකට අපිත් එක්ක එකතු වුණාට ඔය කරන දේවල් සියල්ලම සර්වපකාරීම සාර්ථක වෙන්න way to go and we wish both of you success. Thank you. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. Thank you. Bye.